සාදු 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 2020 වසරේ 5 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන පිරිස රැස් කිරීම අපහසු සමයක් කාල පරාසයක පිරිසගෙන් තොරව වුවද අපි පින්නතුන්ට විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනමත් මුල් කරගෙන ධර්ම දේශනාව පැවැත්වීමට අපි කල්පනා කළා. දායකත්වයේ දරන පින්නතුන් ඇතුළු ඒ සියලුම පින්නතුන් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව දැන ඉගෙන ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය අපේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගැනීම සඳහා දේශනා කරන ලද ධර්මයක්. අපේ සිත් දෙසම බලාගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕන අපි සිත් වලින් අල්ලගත්ත සියලුම දෘෂ්ටීන් වලින් නිදහස් වෙන්න. ඒ සඳහා කළ යුතුව තිබෙන කාර්යය තමයි අපේම සිත් අපි විචාරශීලී බුද්ධියකින් බැලිය යුතුව තියෙනවා. හොඳ විචාරශීලී බුද්ධියකින් බලලා අපිට පුළුවන්කම තියෙනවා අපේ සිත්වල පවතින අනේක විධ දිට්ඨිගත ස්වභාවයන්ගෙන් ඈත් වෙන්න. පේන පැත්ත පමණක් නෙමෙයි නොපෙනෙන පැත්ත බැලිය යුතුයි. යමෙක් තියා ගන්නවා තමන් වාඩි වෙන පුටුව නැගෙනහිර දිශාවට. ඒට උට පේන්නේ නැගෙනහිර දිශාව. නොපෙනෙන්නේ බටහිර දිශාව. ඒ වගේ අපත් දෘෂ්ටිගතව සිටියාම ඒ දෘෂ්ටිගත වෙච්ච පැත්ත පේනවා. නමුත් වැසී තියෙන පැත්ත, තමන් හිඳගෙන ඉන්න පැත්ත, තමන් ඉන්න පැත්ත පේන්නේ. දැන් අපේ ඉන්ද්‍රියන් පවා හැදිලා තියෙන්නේ අපිව පේන්න නෙමෙයි ලෝකය පේන විදියට. ඒ වගේම මන හැදිලා තියෙන්නේ මන ක්‍රියා කරන්නේ තමන් පේන විදියට නෙමෙයි ලෝකය පේන විදියට. දැන් මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි අපිට අපිව අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඉන්න තැන ඉඳගෙන හැරිලා බලන්න ඕන අපි දිහාවටම. අපිට නොපෙනෙන පැත්තක් තියනවද කියලා බලන්න ඕන. එක පැත්තක හරි අඳුරක් තියනවද කියලා බලන්න.
පේන පැත්ත නෙමේ හැම විටම අපි බලන්න ඕන අපිට සැඟවුණු පැත්ත. දෘෂ්ටියේ සංකල්පයේ වචනයේ සැඟවුණු පැත්ත. අවිද්‍යාව හේතුවෙන් පුජ්‍යල නිර්මාණයක් ඇති කර ගැනීම හේතුවෙන් ලෝකයට වටිනාකම් හා නොවටිනාකම් රාශියක් ලබා දීලා තියෙනවා. කවුද මේ ලබා දෙන්නේ? පුජ්‍යලයා. නමුත් ඒ ඇත්ත වටිනාකමක් නෙමෙයි, ඒ පුජ්‍යල භාවය නිසා ඇතිවන්නක්. ඇත්ත ස්වභාවය තමයි ලෝකෙට වටිනාකමක් හෝ නොවටිනාකමක් නැත. තමන්ට වටිනාකමක් හෝ නොවටිනාකමක් නැත. තමන්නේ දහමට පිවිසී සිටිනවද කියලා බලන්න. විචාරශීලී බුද්ධියකින් බලලා තේරුම් අරගෙන මනස පිහිටුවා ගත යුතු ආකාරය හා පිහිටුවා ගත නොය යුතු ආකාරය, නොවිය යුතු ආකාරය මනාකොට තේරුම් අරගෙන පිහිටුවා ගත යුතු ආකාරයට පිහිටුවා ගන්න ඕන. හැම පැත්තටම හැරි හැරි දෘෂ්ටි මාරු කර කර මේ බලන්නේ මමම නේද යන අවබෝධය ඇති වෙන්න ඕන. තමා තුළම ඒ සංසිද්ධිය සිද්ධ වෙන ආකාරය නුවණින් දකින්න ඕන.
මේ තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ අතහැරීමේ ක්‍රමයට ක්‍රියාවක් අවශ්‍ය නැහැ. මොහොතක් බලන්න ඔබ ඔය ආකාරයෙන් මේ දහම් කරුණු තේරුම් අරගෙන තියෙනවද කියලා. ඇයි ක්‍රියාවක් අවශ්‍ය කරන්නේ නැත්තේ? ක්‍රියා කරන්නේ කර්මකාරය වන බැවින්. ක්‍රියා කරන්නේ කවුද? මමනේ. ක්‍රියා කරන්නේ මම. මමෙක් නැති තැන ක්‍රියාවක් තිබිය නොහැකි. මමෙක් නැති තැන ක්‍රියාවක් තිබිය නොහැකි. ක්‍රියාවක් නැහැ. ඔබත් දුටුවාද දානේ වළඳන්නේ නැති, සක්මන් කරන්නේ නැති, වැඩ ඉන්නේ නැති, දේශනා කරන්නේ නැති බුදුහාමුදුරුවෝ දුටුවාද? අරමුණු තබන තන යම් කිසි සංඥාවක් හට ගන්නවා. ඒ සංඥාව උපාදානය වෙනවා. මේ ප්‍රශ්නේ දැකපු සිද්ධාර්ථ තවුසානෝ තීරණය කළා මේ ශුඤ්‍යතෝ ලෝකෝ කියන තැන තමන්ගේ සිත පිහිටවන්න. චේතෝ විමුක්ති කියන තැන සිත පිහිටවන්න. සියලු ලෝකයන්හි නොඇලෙන තැන සිත පිහිටවන්නට කල්පනා කළා. ආන්නේ ප්‍රතිපදාවෙන් තමයි සියලු සංඥාවන්ගෙන් තොර වූ නිර්වාණය අවබෝධ කරන්නේ.
බලන්න ඔබ සමත් වෙලා තියෙනවද මේ ශුඤ්ඤතෝ ලෝකෝ කියන තැන තමන්ගේ සිත පිහිටවන්න. සම්පූර්ණ ශූන්‍යයි. පුජ්‍යලයක් සිටගෙන ඉන්නවා දකින්න කමක් පුළුවන් කමක් නෑ එතන. මේ ලෝකේ අනිත්‍යයි කියලා පිළිගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. මේ ලෝකේ ආත්මයි නොව අනාත්මයි කියලා අවබෝධ කරගත යුතුයි. මේ ලෝකය සැපක් නොව දුකයි කියලා අවබෝධ විය යුතුයි. එතකොට ලෝකය අතහැර ලෝකයෙන් නික්මෙනවා. බලන්න ආත්ම සංඥාවේද ඉන්නේ. ආත්ම සංඥාව කියලා කියන්නේ මෙතන සත්වයක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා හිතන එක ආත්ම සංඥාව. එසේ නොදකින්න නොසිතන්න. අපි ධර්මය හරියට තේරුම් ගත්ත තැන චිත්ත විවේකය කියන එක උපදිනවා. චිත්ත විවේකය කියන එක උපදිනවා.
ඇයි චිත්ත විවේකයේ උපදින්නේ? යථා අවබෝධයෙන්ම පැන නගිනවා. සිතලා වැඩක් නැහැ. කරලා වැඩක් නැහැ. දැකලා වැඩක් නැහැ. පතලා වැඩක් නැහැ. ශුඤ්ඤතෝ ලෝකෝ. සෑම අවධානයක්ම යොමු කරන තමන්ගේ ඇස දෙසටම තමන්ගේ අවධානය යොමු විය යුතුයි. දැක්මේ ආරම්භය එතනයි. දිට්ඨි සම්පයුත්ත වෙන්නේ
දිට්ඨි විප්පයුත්ත වන්නේත් එතනයි. හැම අතකින්ම ක්‍රියා බලවේගයන් සංසිඳවාගෙන පැමිණීමමයි ආර්ය මාර්ගයේ තිබෙන්නේ. නින්දකදී තිබුණු අතහැරීමේ ස්වභාවය අවදිවත්ව සිටින මොහොතේ අනුගමනය කරන්න. නින්දකදී තිබුණු අතහැරුණු ස්වභාවය අවදිවත්ව සිටියදී අනුගමනය කරන්න. ඒ සඳහා කළ යුතුව තිබෙන්නේ මේ මොහොත යමක බැඳී සිටිනවාද ඒන් ගිලිහීම පමණයි. ඈත් වීම පමණයි. මම කියන ස්වභාවයක පැටලී පවතිනවද ඔබගේ සිත? කිසිවෙක් නැත කියන තැන පැටලී පවතිනවද ඔබේ සිත?
අන්තයකට නොවැටි දැකීම, අන්තයකට නොවැටි සිතීම, අන්තයකට නොවැටි වාසය කිරීම. මනාව ප්‍රගුණ කරන්න. අන්ත දෙකකට පමණක් නෙමෙයි සියලු අන්තවලට නොඇටි තමයි සිත පිහිටුවේ යුත්තේ. සිත පිහිටුවා යුත්තේ සියලු අන්තවලට නොඇටීමෙන්. තමන්ගේම විචාරශීලී බුද්ධියෙන් බැලිය යුතුයි මා දිට්ඨිගතවද සිටින්නේ කියලා. සිටිනවා නම් දිට්ඨිගතව ඒ දිට්ඨියෙන් නිදහස් විය යුතුයි. අත්හැරිය යුතුයි. අතේ මිටි කරගෙන දෙයක් ඉඳලා අත්හරිනවා වගේ සිතේ මිටි කරගත්ත දේ අත්හැරිය යුතුයි. කෙනෙක් නොමැති බව අවබෝධ කරගත් සුවය ඔබට තිබේද?
මෙහි සත්වයක් නැති බව අවබෝධ කරගත් නුවණ ඔබට තිබේද? කෙනෙක් නැති බව සංකල්පය නොවේයි. තමන්ගේ සිත තුළ කෙනෙක් පුජ්‍යලයක් නොවිය යුතුයි. එසේ සිටින්නා වූ තනත්තාට පිනතුනේ දුටු දේ දුටු පමණයි, අසු දේ අසු පමණයි, ආග්‍රහණය ආග්‍රහණය පමණයි, වචන වචන පමණයි, සිතුවිලි පමණමයි. එතනින් එහාට වැඩිමක් නැහැ. කිසිදු දෘෂ්ටියකට නොවැටීමට වග බලා ගන්න. මනසේ ස්වභාවය එක දෘෂ්ටියක් අතහැරලා තව මානයකින් බැලීම. එසේ මාන්න කොතරම් වෙනස් කරත් ඒ මානය පිටුපස අඳුරක් තියෙනවා. එබැවින් කිසිදු මානයකට නොවැටීම සිත අවබෝධ කරගන්න. ධර්මයේ සිත පිහිටවීම සඳහා ලෝකය මොනතරම් උත්සාහ කළද ලෝකයාට සිත පිහිටුවා ගැනීමට නොහැකිව තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නාර්ථය. ඔවුන්ට
ඔවුන්ට ඒ ආකාරයෙන් සිත පිහිටුවා ගැනීමට නොහැකියාව තිබෙන්නේ දිට්ඨිගත භාවය නිසා. වෙනත් ප්‍රබල දිට්ඨීන් පිටුපසට ඇද දමනවා. හරියට අර ඉහළට යන පුජ්‍යලයකට කරේ දරාගෙන ඉන්න ඇඟේ දරාගෙන ඉන්න බර දේවල් තිබුණොත් ඒව පල්ලෙහාට බර දෙනවා වගේ දිට්ඨිගත භාවයන් සංකල්පිත ස්වභාවයන් පහළට ඇද දමනවා මේ සත්වයාව. ඒ නිසා අපි දිට්ඨිගත ස්වභාවයන් වල බැඳෙන එක අඩු කරන්න ඕන නැති කරන්න ඕන. නමුත් ලෝකයා හැදිලා තියෙන්නේ දිට්ඨිගත භාවයන් අඩු කිරීම සඳහා නෙමෙයි වැඩි කිරීම සඳහා. ලෝකෙ පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ දිට්ඨිගත වෙන්න, සමාජයෙන් උගන්වන්නේ දිට්ඨිගත වෙන්න, ලෝකේ හැමතැනින්ම උගන්වන්නේ දිට්ඨිගත වෙන්න මිසක් මේ දිට්ඨි දුරු කරන්න එහෙම කියන්නේ නෑ. ඒක බුදුහාමුදුරුවෝ විතරයි දේශනා කරන්නේ. මේ දිට්ඨිගත භාවයන් වලින් නිදහස් වෙන්න කියලා. මේ දිට්ඨි කියන එක කොයිම වෙලාවකවත් ලෝකේ තිබිච්ච දෙයක් නෙමෙයි, මිනිස්සෙක් විසින් හදපු දෙයක්. අත්වාද එහෙම නැත්නම් පරවාද මේ තමයි දිට්ඨි ස්වરૂප දෙක. තමාගේ දිට්ඨිය නැත්නම් ලෝකයෙන් තමන්ට ලැබුණු දිට්ඨිය. මේ දෙකෙන් නිදහස් වුණා නම් සිත නිවනේ පිහිටනවා. තවත් බාධාවක් තියෙනවා. ඒ තමයි මේ මම නිවන් දකින්න ඕනේ කියන ස්වභාවය. එතනින් නැගිටින්නේ මම නිවන් දකින්න ඕනේ. ඉතින් මම කවදාවත් නිවන් දකින්නේ නෑනේ. පුජ්‍යලයා කොච්චර උත්සාහ කළත් නිවන් දකින්නේ නෑ. මොකද ඔහු පුච්චල ප්‍රතිරූපයකින් කොහොමද නිවනක් දකින්නේ? නිවනේ මූලික ලක්ෂණයම තමයි සත්වයේ පුජ්‍යලේ ආත්මයක් මෙහි නැත කියලා දැකීම. ඒකවල තමන් බලන්න ඕන පුජ්‍යල ප්‍රතිරූපයකින්ද තමන් නැගී සිටින්නේ කියලා. එසේත් නැත්නම් තමන් හරි. තමාගේ නැගී සිටීම පුජ්‍යල ප්‍රතිරූපයකින් නොවේ නම් තමන් ඒ නිර්වාණ මාර්ගයට අදාළ කරන ස්වરૂපය ස්වභාවය ගොඩනගාගෙන තියෙනවා. ලෝභය දුරු කළා, ද්වේෂය දුරු කළා නම්, මෝහය දුරු කළා නම් නිදහසේ පාවී යන ස්වභාවයක් හට ගන්නවා. සකුණෝ විය පබ්බජ්ජා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂූන් වාගය කළා. පියාපත් බර පමණක් ඇතිව පියාසර කරනවා වගේ. ඒ වගේම ශරීරයේ බර පමණක් තියාගෙන ඇවිදගෙන යන්න පුළුවන්. කල්පිත බර සංකල්පිත බරක් දරන්නේ නැතුව ඒ සියලුම කල්පිතයන් වල තියෙන ආදීනවය නිස්සරණය තමන් මනාව ප්‍රගුණ කර ගන්න ඕන. මායාවක්, මිරිඟුවක්, පෙන පිටක්
මේ කෙසෙල් කඳක් වගේ නිෂ්ඵල ස්වභාවයක් තමයි බාහිර ලෝකේත් ආධ්‍යාත්මික ලෝකේත් පවතින්නේ කියන අවබෝධය පහළ වෙන්න ඕන. අන්නේ ගමන් මගේ කටයුතු කරද්දි තමයි තවත් අවබෝධ කළ යුත්තක් නැත කියලා අවබෝධ වෙනවා. තමා විමර්ශනය කරලා බලලා කොච්චර බැලුවත් තවනම් අවබෝධ කරගත යුත්තක් නැති කියලා අවබෝධ වෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ පින්නතුනේ. තවක් අවබෝධ කළ යුත්තක් වතක් නැහැ කියලා තේරුම් ගත්තොත් එයාට එතන ඉඳලා තමයි පින්නතුනේ චිත්ත විවේකය, චේතෝ විමුක්තිය, නිරෝධ මාර්ගයේ මනාකොට පිහිටිය හැක්කේ, අනුගමනය කළ හැක්කේ. සෑම විටම ධර්මයට අනුගතවද තමා සිටින්න යන්න පිළිබඳව විචාරශීලී බුද්ධියෙන් බැලිය යුතුයි. එහි සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය පටලවා ගන්නේ නැතුව විචාරශීලී බුද්ධියෙන් බැලිය යුතුයි. මම මේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියකද සිටින්නේ? දුටුවොත් දුටු තැන ආත්මිදිය යුතුයි. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ ඊට පස්සේ මොනවද Tamanට ලැබෙන වරප්‍රසාද? අන්න සියලු ලෝකයේහි සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියන යථාවබෝධ ඥාන දර්ශනය පහළ වෙනවා. අනිත්‍ය සංඥාව හට ගන්නවා. අනාත්ම සංඥාව හට ගන්නවා. මේ ආත්මයක් නැහැ කියන සංඥාව හට ගන්නවා. නොඇලිය යුතුයි කියලා අදහසක් හට ගන්න ලෝකේ දුක බව ඒ අනිත්‍ය සංඥාව තුළම හට ගන්නවා. එහෙමනම් රූපය අනිත්‍ය කොට දැක්කා, වේදනාව අනිත්‍ය කොට දැක්කා, සංඥාව අනිත්‍ය කොට දැක්කා, සංඛාර අනිත්‍ය කොට දැක්කා, විඥානය අනිත්‍ය කොට දැක්කා, සියලු සංස්කාරකයෝ අනිත්‍ය කොට දැක්කා. දැන් කොහෙවත් දුවන්න දෙයක් නැහැ. එයා තේරුම් ගන්නවා අපරාධෙහි මෙහි දිව්‍ය මේ තමා ළඟම බොහොම සමීපේම නේද තිබුණේ මේ නිදහස නිවීම
නිරෝධය කියන එක තිබිලා තියෙන්නේ තමන්ගේ සමීපෙමයි. දුර ළඟ කියලා ස්වභාවයක් නැහැ. ආලෝකය අන්ධකාරය කියලා ස්වභාවයක් නැහැ. ස්ත්‍රියා පුරුෂයා කියලා ස්වභාවයක් නැහැ. මේ මම මේ අන් අය කියන ස්වභාවයක් නැහැ. එකම විශ්වීය ස්වභාවයකට ඇතුල් වෙනවා. අන්න පිනතුනේ ශුඤ්ඤතෝ ලෝකෝ. මවාගත්ත ස්වરૂපයකින් නෙමෙයි මේ තමා තුළ පැවතුණු මායාව දැකලා යථා අවබෝධයෙන්මයි පත්විය යුත්තේ. නොපිහිටා පිහිටා සිටිනවා. නොපිහිටා පිහිටා සිටිනවා. අහස වගේ වාසය කරනවා. ඔබ වාසය කළ යුත්තේ පුජ්‍යලයක් හැටියට නෙමෙයි, අහස වාගේ වාසය කරන්න ඕන. අහසේ ස්වභාවයන් මොනවද? අහසේ මොනතරම් ගුවන් යානා කුරුල්ලන් පියාසර කළද,
කවුරුන් හෝ විසින් එහි ඉරක් අඳින්නට උත්සාහ කළාද නොපිහිටන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න අහසේ එක ස්වභාවයක්. අහසේ ආරම්භයක් අවසානයක් නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අහස සංස්කාරක නැ අසංකාරිකයි. අහස කියලා කියන්නේ අවකාශය. මෙන්න මේ අවකාශයේ වාසය කරන්න කියලා බුදුහාමුදුරුවෝ වරින් වර දේශනා කරනවා. ඒ නිසා ශ්‍රමණයා අර අහස වගේ දකින්න ඕන. ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ වගේම මේ සංස්කාරක ධර්මයෝ සදාතනික නැහැ, නැසෙනවා. අර ආකාශයේ පිය සටහන් නෑ වගේ ශ්‍රමණයා සටහනකින් දකින්න බෑ, සටහනක් නැති ස්වභාවයෙන්මයි දකින්න ඕන. ඒ කියන්නේ අහස වගේ දකින්න ඕන. අහස සටහනකින් දකින්නේ නෑනේ. ආන්න ඒ වගේ තමයි. පුළුවන් තරම් මේ අවබෝධ කර ගැනීම සඳහා අපරිමිත වෙහෙසක් දැරිය යුතුයි. වෙහෙසක් දරා අවසානයේ කෙලවර අවබෝධ කළ යුතු දෙයක් නොමැති බවද අවබෝධ වනු ඇති. නමුත් එතෙක් අවබෝධ කිරීම සඳහා අපරිමිත වෙහෙසක් දැරිය යුතුයි. අවසන අවබෝධය වන්නේ අවබෝධ කළ යුතු දෙයක් නොමැති බව. නමුත් ඒ අවබෝධ වන තුරු අවබෝධ කිරීමට අපරිමිත වෙහෙසක් දැරිය යුතුයි. මොකද තමාගේ ශක්තියින් ටික වැය විය යුතුයිනේ. මිත්‍යා දෘෂ්ටිය ඡය විය යුතුයි. මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය තමයි ඒ තියෙන ශක්තියින් ඡය වෙන තුරුම දඟලනවා. කොටට ඇද්ද මාළුවෙක් තමන්ගේ ප්‍රාණය තියෙන තුරුම දඟලනවා. ඉතින් මමත්වය සහිත මේ සිතේ ස්වභාවයත් එහෙමයි. ඒ සක්කාය කියන ස්වභාවයේ තියෙනකන් දඟලලා අවසානයේ තමයි නිශ්චල වෙන්නේ. මාළුවා මරණයට පත් වුනහම දැඟිල්ල නතර වෙනවා වගේම සක්කාය මරණයට පත් වුනහම දුර වෙලා ගියාම නික්ම ගියාම මේ දැඟිල්ල අවසන් වෙනවා. දැඩි පුජ්‍යල සංඥාවන්ගෙන් සමලංකృత මිනිස්සු, සමන්විත මිනිස්සු කෙසේනම් මේ පුජ්‍යලත්වයෙන් තොර වූ තන සිත පිහිටවම්ද? ඒක තමයි තියෙන ගැටලුව. බොහෝ දෙනෙකුට ඒ අසීරු කාරණයක්. මේක හරියට උපමා කළා අමාවක දවසක අස්ලොන් ගහක් 16කට පළලා ඈතින් තියෙන දස්ස දුනුවායෙකු විසින් ඒ අස්ලොන් ගස දෙකට පැලින ආකාරයෙන් විදිනවා වගේ වැඩක් කියලා.
මොකද ඒ තරම් සූක්ෂමයි. දෘෂ්ටියකට හසු නොවී සිටීම ඒ තරම් සූක්ෂමයි. ලෝකයෙන් ඈතර වීම ඒ තරම් සූක්ෂමයි පින්නතුනේ. අල්ලන්න බෑ ලේසි කෙනෙකුට. යම් දක්ෂයෙක් වෙහෙස මහන්සි වෙලා කොහොම හරි අල්ලගත්තොත් එයා තමයි පින්නතුනේ අනන්ත ජින කියන බුදුහාමුදුරන්ගේ දරුවෝ වෙන්නේ, පුත්‍රයෝ වෙන්නේ. එයාටත් ඒ අනන්තය ජය ගන්න පුළුවන් අනන්ත ජින. දැන් අන්තයකනේ මිනිස්සු ඉන්නේ. මොනවා හරි අන්තයකයි ඉන්නේ, අනන්ත ජින වෙන්න ඕන. අනන්ත ජින කියලා කියන්නේ අනන්තේ ජය ගත්තා. ඒ කියන්නේ අහස වගේ වුණා. මම අහස වගේ වුණා කියලා කියන්න පුළුවන් නම් හරි. මම අහවල් කෙනා වගේ වුණා නෙමෙයි. මම වගේ වුණා නෙමෙයි. අපිට පුළුවන්කම තියෙන්න ඕන මම අහස වගේ වුණා කියලා කියන්න. ඔබට පුළුවන්ද? ඔබේ සිත ඇතුලෙන් ඒක විමසා බැලිය යුතු, අවබෝධ කරගත යුතු කාරණයක්. මම අහස වාගේ වාසය කරන්න කියලා. හොඳට බලන්න පුජ්‍යලයා වාගේද ඉන්නේ අහස වාගේද ඉන්නේ? ගැඹුරු මනසින් ගැඹුරු නුවණින් తాවකාලිකව නෙමේ ස්ථීරව ස්ථාවරව తాවකාලිකව නම් මොහොතක් අහස වගේ ඉඳලා ආයි පොළොව වගේ ඉන්න පුළුවන්. අපි මේ අහස වගේ ඉන්න දරන උත්සාහයේදී හැම මොහොතකම සක්කාය දිට්ඨිය ෂය වෙවි දුරු වෙවි නැති වෙවි යනවා පින්නතුනේ. මමත්වයේ ස්වરૂපයන් වලට පක්ෂපාතී නොවි මමත්වයේ ස්වરૂපයන්ගේ නික්ම සෑම විටම වාසය කළ යුතුය. මමත්වයේ කියලා කියන්නේ මායාගේ පාර්ශවය. අමඤ්ඤමානය කියලා කියන්නේ මමත්වයෙන් තොරවීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්ත. ඒ පැත්තට ආවාම නිශ්චලයි, සංසුන්. ඇලීම් ගැටීම් නැහැ, තර්කවාද විවාද නැහැ, ගස්ඨන මුකුත් නැහැ, ශාන්තයි. මඤ්ඤමානයට ගියාම තර්කවාද ගස්ඨන විවේචන සටන්කාමීත්වය ඒ පැත්තේ වැඩි පින්නතුනේ. එබැවින් පුරුදු කරන්න සෑම විටම අමඤ්ඤමානය. ඒක ඇත්තටම පුරුදු කරන්න දෙයක් නැහැ. තේරුම් ගත්තොත් එතන ඉඳලා අමඤ්ඤමානය තුල පුරුදු වෙන්න දෙයක් නැහැ. පුරුදු කරන්න තියෙන්නේ මඤ්ඤමානයම තමයි. මඤ්ඤමානය පුරුදු කිරීම කියන ස්වභාවය අඩු කරන තරමට අමඤ්ඤමානය කියන ස්වභාවය වැඩෙනවා.
මම නොවේ කියන ස්වභාවයයි වැඩෙන්න ඕන. අමඤ්ඤමානය කියන්නේ ඒකයි. මම නොවේ. මමෙක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒකේ කිසිම සාරවත් භාවයක් නැහැ කියලා නුවණින් දකින්න ඕන. මේකේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර ධාතුන්ගෙන් සමලංකෘත මහා පස් ගොඩක් පමණයි. ඒ පස් ගොඩ පොළොවේ පස් බවට අලු බවට කොයි මොහොතේපත් වේද මේ සංඥාව මේ සංකාරය මිත්‍යා දෘෂ්ටියක් කියලා කල්පනා කරලා ඒවා හිතෙන්ම තුන් හිතෙන්ම අතහැර දැමිය යුතුයි. එසේ උත්සාහ කරන තනත්තාගේ හිත තුළ සක්කාය දිට්ඨියට පැවැත්මක් නැති වෙනවා පින්නතුනේ. එතකොට මෙතනින් සක්කාය දිට්ඨිය ගිලිහිලා යනවා, දුරු වෙලා යනවා. කිසිදු දෘෂ්ටියක හිර නොවෙන්නට තමන් වග බලා ගන්න ඕන. නැත්තම් හිතේ ස්වභාවය එක දෘෂ්ටියකින් අයින් වෙනවා, තව දෘෂ්ටියක් අල්ල ගන්නවා. ඔන්න ඔය කරදරෙන් නිදහස් වෙන්න ඕන. එක දෘෂ්ටියක් අයින් කරනවා, තව දෘෂ්ටියක් අල්ල ගන්නවා. හරියට පිටුපස බලන්න කියලා කිව්වහම එයා පිටුපස හැරිලා බලනවා. එවිට ඔහුට පිටුපස පේනවා. ආයි නැවතත් පිටුපසක් ඔහුට හැදී පවතිනවා. ඒ වගේ තමයි පින්නතුනේ. එක දිට්ඨියක් අල්ලලා ගන්නවා, තව දිට්ඨියක් අතහරිනවා. මේ ස්වභාවය අවසන් කරන්න ඕන. තව දිට්ඨියක් අල්ලා නොගෙන දිට්ඨිය අතහරින්න ඕන. දිට්ඨි කියන ඒවා පුජ්‍යලය තුළ මෙපමණයි කියලා කියන්න බෑ හැදෙන විදිය. හැම මොහොතකම දිට්ඨි නිර්මාණය වෙනවා. ඉතින් ඒ දිට්ඨිය සමහර අය ප්‍රකාශ කරනවා, සමහර අය පොත් වශයෙන් ලියනවා. නැත්තම් තමා තුළම තබා ගන්නවා. ඒවා තමයි දිට්ඨි. වෙනතුනේ කිසිම පොතක ඇත්ත ලියන්න බෑ. දිට්ඨි විතරයි ලියන්න පුළුවන්. ඒ නිසා මේ වචන වුණත් වචන වශයෙන් ගත් කල තියෙන්නේ දිට්ඨි සංකල්ප තියෙන්නේ. යමෙකු දක්ෂ පක්ෂ ලෙස මේ වචන වලින් එහා තත්වයක් අවබෝධ කරගත්තොත් විතරයි පින්නතුනේ මේ ධර්මයේ දිට්ඨි නොමැතිව ලබා ගන්න. ඒකට මහා ප්‍රඥෙක් විය යුතුයි, මහා නුවණක් සිහියක් තිබිය යුතුයි. මේ ලෝකේ මවාපාලා තියෙන සියල්ල බොරු කියලා අවබෝධ වෙන්න ඕන. අන්න ඒකට කියනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා අවබෝධ කරගත්ත කියලා. සියල්ල බොරු. එතකොට බොරුයි කියලා ආයේ බොරුයි කියන එක ඇත්තද? ඔන්නෝමයි දිට්ඨියකින් තව දිට්ඨියක් වැහෙන විදිය.
දැන් සියල්ල බොරුයි කියලා ගත්තාම එයා හිතනවා හරි මම දැන් සම්මා දිට්ඨිකයි කියලා. ඊළඟට එයාගේ ඇත්ත බවට පත් වෙලා තියෙන්නේ මොකක්ද? බොරුයි කියන එක ඇත්තයි කියලා අරගෙන තියෙනවා. අන්න ඒ වගේ උගුල් වලින් බේරෙන්න Taman දක්ෂ වෙන්න ඕන. බොරුයි කියන එක ඉතින් ආයි ඒක ඇත්තක් වෙන්න විදියක් නැහැනේ. බොරුයි කියන එකත් බොරු. ඇත්තයි කියන එකත් බොරු. බොරුයි කියන එකත් බොරු. එහෙමනම් දැන් ආයි මේ දිට්ඨිය කොතනද වැටලා තියෙන්නේ? ආයි තැනක. දැන් අපි හිතනවා දැන් හරි දැන් අපි දිට්ඨිය නිදහස්. ඇත්තයි කියන එකත් අපි බොරුයි කිව්වා. බොරුයි කියන එකත් බොරුයි කිව්වා. දැන් අපි නිදහස් කියලා. දැන් එයාගේ දිට්ඨිය හැදිලා තියෙන්නේ ඇත්තයි බොරුයි දෙකම බොරුයි කියන ස්වභාවයෙන්. දැන් ඊට පස්සේ වෙනතොයි අපි හිතනවා ඒකත් බොරු. ඒකත් බොරු. ඇත්තයි කියන එකත් බොරු, බොරුයි කියන එකත් බොරු, ඇත්තයි බොරුයි දෙකමත් බොරු. ඒකත් බොරු කියලා දැන් හිතුවා. දැන් හිතනවා දැන් නම් හරි මම දැන් ගැලවිලා. දැන් ওই විදියට පින්නතුනේ පිටුපසට ගියා. හරි අවබෝධය පහළ කරගන්න නැතුව පුජ්‍යලත්වයෙන් බැහැර වෙන්න කල්පනා කරන්නේ නැතුව මේ විදියට වචන හදලා දිට්ටි හදලා වැඩක් වෙන්නේ නැහැ. නිවන කියලා තත්වයක්, මාර්ගඵල කියලා තත්වයක්, එහෙම දෙයක් තියෙන විදියක් නැහැ පින්නතුනේ. අහසේ පිය සටහන් නැත, ශ්‍රමණියෝ බාහිරේ නැත. ශ්‍රමණියෝ බාහිරෙත් නැහැ, ඇතුළාන්තෙත් නැහැ, කොහෙවත්වත් නැහැ ශ්‍රමණයෝ. ශ්‍රමණියෝ ආරන්නේ ඉන්නවයි කියලා එතන දාලා නැහැනේ. බාහිරේ නැහැ කියලා එතන පෙන්නලා තියෙන්නේ. සියල්ල බාහිරේනේ. පේන සියල්ල බාහිරේ. ඇහෙන සියල්ල බාහිරේ. එතකොට ශ්‍රමණයා කියන කෙනා බාහිරෙත් නැහැ, අභ්‍යන්තරෙත් නැහැ, කොහෙවත් නැහැ ශ්‍රමණයා කියලා. ශ්‍රමණයා කියලා කෙනෙක් නැහැ. කෙනෙක් හිටියොත් එයා ශ්‍රමණ නෙමෙයිනේ. මනස ෂය කරගත්ත කෙනෙක් නෙමෙයිනේ. ශ්‍රමණ මනස නිරෝධයට පත් කරගත්ත කෙනෙක්. නිදහස් කරගත්ත කෙනෙක් තමයි ශ්‍රමණ කියලා කියන්නේ. එතකොට අපි ශ්‍රමණ බවට පත් වෙන්න නම් මනස නිදහස් කරගත යුතුයි. එතකොට භෞතිකවාදී ක්‍රමයකට නිදහසක් ලබන්න පුළුවන් තියෙන දේවල් අත්හැර දාලා ගිහලා කැලේකට ගිහිල්ලා ඕනනම් භෞතිකවාදී ක්‍රමයකට නිදහස ලබන්න පුළුවන්. හැබැයි අපිට ආධ්‍යාත්මික ක්‍රමවේදයකටත් ඒ නිදහසම ලබන්නට පුළුවන්. ඒවා කෙරෙහි තියෙන ලෝභ, ද්වේෂ, මෝහ අසුර දුරු කළා නම් මානසික වශයෙන් ඒ නිරෝධයේ නිදහස ලබනවා.
යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම් දෙයක් රැස් වෙනවද සැකසෙනවද ඒ සියල්ල නිරෝධ වෙනවා. අන්න ඒ අවස්ථාවට කියනවා නිර්වාණ මාර්ගය, නිර්වාණ මාර්ග ප්‍රතිපදාව. මේ දේ අල්ලගෙන ඉන්නවය කියලා කියන්න පුළුවන් කමක් නැති වෙනවා. හවල් දේ අල්ලගෙන ඉන්නවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සියලු සංස්කාරකයෝ අනිත්‍ය බව දකින තැන අල්ල ගන්නවත් අතහරින්නවත් ඉතිරියක් වෙන්නේ නැහැනේ පින්නතුනි. අල්ල ගන්නවත් අතහරින්නවත් ඉතිරියක් වෙන්නේ නැහැ. සියලු සංස්කාරයෝ අනිත්‍ය තැන නික්මීමක් පමණයි සිදු වෙන්නේ. ධර්මය නිර්මලයි නමුත් මිනිසුන්ගේ සිත් මලකඩයි. අන්නේ මලකඩ ටික නැති කරලා දැම්ම නම් නිර්මල බවට පත් වෙනවා. මොනවද මලකඩ? මේ සංස්කාරක ලෝකයේ ගොඩ ගහ ගන්න පුරුදු වෙච්ච හිත. ඒකට කියනවා මලකඩ. රජස්. ධර්මය නිර්මලයි. අවබෝධය නිර්මලයි. මොනම ගති ස්වභාවයකවත් නොපැවතිය යුතුයි වෙනතුනේ. දැන් තිරිසනුන්ට තිරිසන් ගති අයින් කරගන්න බෑ. ඒකට හේතුව විචාරශීලී බුද්ධිය, විදර්ශනා බුද්ධිය ඥානෙ නෑ තිරිසන් සතාට. දෙවියන්ටත් විචාරශීලී බුද්ධියක් නෑ කියලා කියනවා. ඒ වගේම අපාගාමී සත්වයන්ට, පෙරේතයන්ට, භූතයන්ට, පිසාචයන්ට, නිරසත්තුන්ටත් විචාරශීලී බුද්ධිය නෑ. විචාරශීලී බුද්ධිය තියෙන නිවන් දකින්න පුළුවන් එකම සත්වයා තමයි මේ මනුස්සාත්මය, මේ මනුස්සයාට. මෙයාට තමයි මේක බොහොම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ.
නුවණ එක තැන පල් කරන්නේ නැහැ. අපි නුවණ හැමතිස්සෙම වඩන්න ඕන, දියුණු කරන්න ඕන. ඒ කියන්නේ එක දිට්ඨිගත භාවයකට හසු වෙලා ධහම කියන්නේ මෙන්න මේකයි කියලා හසු වුණොත් එහෙම එයා වැඩෙන්නේ නැහැ. දැන් අපි කවුරු හරි හිතමු ඒ හාමුදුරුවන්ගේ බණ කියන්නේ සතිපුජ්‍යලයක් නැහැ කියන එක. එතකොට එයාගේ මනස වැඩේද? වැඩෙන්නේ නැහැ පින්නතුනේ. ඒ හාමුදුරුවෝ කියන්නේ නිකාම්ම හිත දිහා බලන් ඉන්න කියලා. එතකොට මනස වැඩේද? වැඩෙන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ කියන්නේ ඒකත් වැරදි මේකත් වැරදි අරකත් වැරදි කොහොමත් වැරදි කියලා මතයකට එනවා. එතකොට හිත වැඩේද? නැහැ පින්නතුනේ. ඒ නිසා මේ වචනවලට වඩා දෙයක් වචන වලින් කියන්න බැරි ස්වરૂපයේ දෙයක් ධර්මයෙන් පිළිබිඹු වෙනවා. අන්න ඒක හොයා ගන්න ඕන. ඒක තමා තුලින් හොයන්න ඕන. ධර්මයෙන් මඟ පෙන්වුවාම ඒක තමා තුලින් අවබෝධ කරගන්න ඕන. ධර්ම අවබෝධය කියලා මේකන් ධර්ම කරුණ අවබෝධ කරගෙන වැඩක් නැහැ. තමන්ගේ සිත නිදහස් කරගන්න ඕන. මේක පින්නතුනේ මේක හරි අමාරු වැඩක්. ඒක ඇත්ත. ඒක අමාරු වැඩක් නිසානේ මේ ලෝකේ මහා අගයක් මහා වටිනාකමක් මේකට තියෙන්නේ. නැත්තම් මේක ඉතින් වචන 10න් හැමෝම අවබෝධ කරගන්න ගෙවල් වල යනවනේ. මේක සංසාරේ මහා පාරමී බල පිරිච්ච ගතිය පුබුදුවාගෙන බොහෝම හොඳට සිහිය වඩලා නුවණ වඩලා ඒ අවශ්‍ය කරන්නා වූ කුසල ධර්ම සියල්ල සම්පූර්ණ වෙන තැන අවදි වෙන දෙයක්. ඒක කොයි වෙලාවෙ අවදිය සිද්ධ වේද කියලා කියන්න බෑ. සක්කාය දිට්ඨිය යම් මොහොතක පලා ගියාද ඒ මොහොතේ ඉඳලා ඔබට නිදහස ලැබෙනවා. මම මගේ ආත්මය කියන ස්වභාවය තමා තුළින් ගිලී ගියාද දුර වෙලා ගියාද ඒ මොහොතේ ඉඳලා ඔබට සහනය ලැබෙනවා. මම මගේ ස්වභාවය යම් තාක් දුරක පෝෂණය කරමින් තබාගෙන ඉදීද ඒ තාක් කල් ඒ මනස Tamanට පුදුම වද හිංසනයක් ලබා දෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා මේ බාහිර ඉන්න සතුරෙකුට වඩා පීඩා පමුණුවන්නේ වරදවා පිහිටවපු සිතයි කියලා. වරදවා පිහිටවපු සිත තමයි මේ බාහිර සතුරන්ට වඩා මිනිසුන්ට පීඩා පමුණුවන්නේ. මිච්ඡා පනිහිතං චිත්තං සම්මා පනිහිතං චිත්තං කියලා දෙකක් තියෙනවා. ලෝක මිනිස්සු මිත්‍යාවෙහි පිහිටවපු සිතක් තියෙන්නේ. සම්මා පනිහිතං චිත්තං කියන විදිහට ඒ සම්‍යක් ඥාන දර්ශනෙහි පිහිටවන්න ඕන සිත. මොකද්ද මේ සම්මා කියලා කියන්නේ? හැම දෙයකින්ම මුදවාගත්ත, සමනය කරගත්ත, නිදහස් කරගත්ත ස්වභාවයට. ඒක හැම දෙයකින්ම නිදහස් වෙලා කෙනෙකුට ඉන්න පුළුවන්ද? කෙනෙකුට ඉන්න බෑ පිටුතුනි. එයා තමයි මේ කෙනෙක් පුජ්‍යලයක් නැති ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක් නොවන තනත්තා. එයාට කියන සම්‍යක් ඥාන දර්ශනය පහළ කරගත්ත තනත්තා කියලා. දැන් පිළිතුරේ ධර්මයේ තාම කියවුන්නේ නැහැ. දැන් ධර්මයේ කියන්න උත්සාහ කරනවා, ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරනවා, මම කියන්න උත්සාහ කරනවා. නමුත් කියවුනේත් නැහැ. තාම අවබෝධ වුනේත් නැහැ. ඇයි ඒ? පිළිතුරේ
මේ වචනවල ධර්මයේ තියෙන අවසාන හිනිපෙත්ත උඩටත් නැగిලා එතනින් එහාට එබිල බලන කෙනෙකුට පමණයි ධර්මයේ තේරෙන්නේ. තමන්ගේ සංකල්පවල පින්නතුනේ අවසාන හිනිපෙත්තට නැගලා එතනින් එහාට එබිල බලන කෙනෙකුට තමයි මේ ධර්මයේ සත්‍ය අවබෝධ වෙන්නේ. දිට්ඨියේ තියෙන අවසාන හිනිපෙත්තත් නැගලා එතනින් එහාට බලන කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. මේ ඉනිපෙත්තේ ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ. පඩිපෙළේ ඉඳලා වැඩක් නැහැ. මොනවද මේ පඩිපෙළවල්නේ මේ වචන කියන්නේ පඩිපෙළවල්. සංකල්ප කියන්නේ පඩිපෙළවල්. දැන් ඔබ ඉන්නේ මොන පඩියේද? මොන පඩිපෙළේද? කිසිම පඩියක තමන් නැත්තම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. මං කිසිම පඩියක නැහැ කියලා මං සන්තෝෂ වෙන්න පුළුවන්. එයාට අනාගතය පිළිබඳවත් අතීතය පිළිබඳවත් එහෙම කාල පරාසයක් නෑ පින්නතුනේ. ධර්මය අකාලිකයි, අවබෝධයට පත්වෙච්ච කෙනාගේ පැවැත්මත් අකාලිකයි. දර්ශනයත් අකාලිකයි. සිතත් අකාලිකයි. ඉහළම අතහැරීමේ බලවේගය සතුයි. අතහැරීමෙන් නිවනක් ලැබෙනවය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අර ගිජුලිහිණිය උපමා කරගෙන. එක ගිජුලිහිණියෙක් යම් මස් කෑල්ලක් ගොදුරක් ලබා ගත්තාම අනිත් ගිජුලිහිණියෝ ටික අර ගිජුලිහිණියට කොටනවා ඒක අත්හරින තුරු. ඒක අතහැරියට පස්සේ ඒක තව කෙනෙක් දැහ ගන්නවා නම් ඔහුටත් කොටනවා අනිත් අය ටික ඔක්කොම එකතු වෙලා. ආන්න ඒ වගේ කියලා කියනවා පින්නතුනේ මේ සිතේ ස්වභාවය තමයි අපි එකක් අල්ලගත්තාම අර ගිජුලිහිණිය කොටනවා වගේ පීඩාවල් වටේම එනවා. ඉතින් අත්හරින එකම තමයි පීඩාවෙන් මිදෙන්න කරන්න තියෙන එකම සිද්ධාන්තේ. මනසින් අත්හරින්න ඕන, දැක්මෙන් අත්හරින්න ඕන, වේදනාවෙන් අත්හරින්න ඕන, උපාදානෙන් අත්හරින්න ඕන, ඉන්ද්‍රියන්ගෙන් අත්හරින්න ඕන. බැරිම නම් භෞතිකවත් අත්හරින්න වෙනවා. සමහර දේවල් හිතෙන් අත්හැරලා ඉන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා භෞතිකයෙන්ම අත්හරින්න වෙනවා. හැබැයි ඉතින් මේ පුජ්‍යල අතහැරීම හා පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම කියන දෙආකාරයක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වූ මග හරියට තේරුම් අරගෙන පුජ්‍යල අතහැරීම නොවේයි කියන එක අපි තේරුම් ගන්නවා. පුජ්‍යල අතහැරීමක් නොවේයි අපිට කරන්නට තියෙන්නේ කියන එක අපි හොඳ ආකාරව තේරුම් ගන්න ඕනේ.
එhmenan මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හැම දිනාටම නිවන් පිණස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.